මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ මෝටර රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම රජය හෙලා දකි. ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක්. අද සිදු වූ මාරක රියානතුරු දෙකකින් 6 දෙනෙක් මේ ඇති. රටපුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 800ක්. පානදුර රෝහලසලදී ගිලන් රථ රියදුරකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනි. තොරතුරකට රුපියල් මිලියනයක්. නොරචෝලේ එක් ජනක යන්ත්‍රයක් යලි ක්‍රියාවිරහිත වේ. සිමෙන්ති වැඩිමිලට අලෙවි කළ වෙළඳුන් 100ක් අත්අඩංගුවට. ඉන්දියාවේ වැය පාර්ලිමේන්තුවට. ඉන්දිය ප්‍රීමියර් ලීග් මීළඟ වෙන්දේසියට මෙරට ක්‍රීඩකයන් 23 දෙනෙක්. ශ්‍රී ලංකා 19න් පහළ නායකයාත් ඒ අතර. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට සහභාගී වූ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම රජය දැඩි පිළිකුලින් හෙලා දකින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසිය. ශ්‍රී ලංකාව කතන හා භාෂණ නිදහස උපරිමයෙන් තිබෙන රටකි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් කියා සිටී. මෙම බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ පෙරටුගාමීන් විසින් මෙය සිදු කළ බවත් ඔවුන්ට සිදු කළ අසාධාරණ ක්‍රියාවලට මෙය ඔවුන් ලබා දුන් ප්‍රතිචාරයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. වර්තමානයේ බුද්ධිමත් ජනතාව ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පිළිගැනීමකට ලක් නොකරන අතර මොවුන් හුදෙක් දේශපාලන ත්‍රස්තවාදීන් පිරිසක් පමණක් වෙන බව දිසානායක මහතා පවසයි. මේ අය මේ අද සුදොන වෙන්න සෝහම් තත්ත්වයට ආවා වගේ කතා කරනවා. සැපල් කන්තෝරු විතර 738ක් ගිනි තිබ්බා. තේ කර්මාන්තශාලා 31ක් ගිනි තිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් 130ක් ගිනි තිබ්බා. දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් JVP එක අතර තියෙන සම්බන්ධය මොකක්ද? පැට්‍රල්ස් 200ක් කැඩුවා. අනල සල්ලි හොරකම් කරා. මේ මංකොල්ලකාරයෝ බෙලියත් පැත්තේ JVP විරුද්ධය අල්ලාගෙන කකුල් කැපුවේ ඉලෙක්ට්‍රික් කියතෙක්. ඉතිහාසයේ පුරා ඉතාම අන්ත බද දීලා තිරිසන් විදියට මිනිස්සු ඝාතනය කරපු කණ්ඩායමක්, මංකොල්ල කාපු කණ්ඩායමක්, හොරකම් කරපු කණ්ඩායමක්. ඒ නිසා මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ නිකන් යන්තම් රතු පාට තැරෙලා මාක්ස්වාදේ කටගා ගත්තට ඔවුන් මාක්ස්වාදීවත්, විප්ලවවාදීවත්, සමාජවාදීවත් කියලා මේ රටේ බුද්ධිමත් මාක්ස්වාදය ගැන දන්න, ලෙනින්වාදය ගැන දන්න, සමාජවාදය ගැන දන්න කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒක මේ නිකන් එහෙම ආඩපාලයට එකතු වෙච්ච ත්‍රස්තවාදයක්. මේ අතර ජාතික ජනබලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ මෙම ප්‍රහාරය පිටිපස සංවිධානාත්මක කල්ලියක් සිටින බවයි. තවමත් නිසි පරිදි විධිමත් පරීක්ෂණයක් සිදු නොවීම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය. රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකු මිය ගොස් තිබේ. ගාල්ල බූස වැල්ලබෙඩ දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ අනතුර සිදුවිය. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරුගේ බිරිඳ හා පියා බිරිඳගේ මව මිය ගොස් තිබේ. එම සියලු දෙනා වැල්ලබෙඩ බූස ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. එම දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිතව පැවතීම මෙම අනතුරට හේතුව බව හඳුනාගෙන තිබේ. මේ වන විටත් රට පුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 800ක් පමණ තිබෙන බව වාර්තා වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව මෙම හරස් මාර්ග නඩත්තුව වෙනුවෙන් විශාල මුදලක් වැය කළත් එම කටයුතු නිසි පරිදි සිදු වී නොමැත. වසරකට දුම්රිය අනතුරු 100කට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි. 2019 වසරේ එම සංඛ්‍යාව 206කි. එහිදී ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 300කට ආසන්න වේ. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ මේ වන විට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 500ක පමණ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ක්‍රියා කර ඇති බවයි. ඉතිරි හරස් මාර්ගවල ආරක්ෂාව සඳහාද කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා අවධාරණය කළේය. කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය කර්මාන්තපුරය ආසන්නයේ අද සිදු වූ අනතුරකින් පුද්ගලයෝ 2 දෙනෙක් මිය ගොස් සිව් දෙනෙක් බරපතල තුවාල ලැබූහ. එහිදී බස් රථයක් ත්‍රිරෝද රථයක් හා මුහුණට මුහුණ ගැටුණි. අවුරුදු 10ක දරුවෙක්ද මිය ගිය අය අතර වේ. ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි පිරිසකි. අනතුර වන අවස්ථාවේ එම ත්‍රිරෝද රථයේ 6 දෙනෙකු ගමන් කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි. පානදුර කේතුමති රෝහලේ ගිලන් රථ රියදුරට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් අතරින් 2 දෙනෙකුගේ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ නිවැරදි තොරතුරු දෙන අයෙකුට රුපියල් මිලියනයක තෑගියක් ලබා දීමට පොලිසිය සූදානම් වෙයි. අදාළ පුද්ගලයන් දෙදෙනාගේ ඡායාරූපද ප්‍රසිද්ධ කර ඇත. පානදුර වලාන ගැමුණු මාවතේ පදිංචි ප්‍රමෝද් සඳකැලුම් එක් සැකකරුවෙකි. පානදුර හිරණ පදිංචි චමිදු සංකල පීරිස් අනිත් සැකකරුවා වේ. දෙදෙනාම අවුරුදු 23ත් 24ත් වයස්වල පසු වෙති. ඔවුහු පානදුර හිරණ ගල්කිස්ස පොළොන්නරුව කළුතර මිනුවන් පිටිය මාතර යන ප්‍රදේශවල බහුලව ගැවසෙන බව හඳුනාගෙන ඇත. තොරතුරු දන්නේ නම් 0.71 59 26 86 හෝ 0.71 59 27 45 දුරකථන අංකවලට දැනුම් දිය හැකිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රෝගාබාධ රැසක් සඳහා ආවරණය සලසන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි60. One minute with Gotabaya. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාර දී පැවති අවිශ්වාසයත් අපේක්ෂා බංගත්වයත් අපි අද පුරන් කරමු. දුර දකින දුර දැක්ම. යළිත් ප්‍රවෘත්ති. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රූ නවමිනි මහතා පවසයි. පීඩන නියාමකයේ කාන්දුවක් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබේ. මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් අහිමි වී ඇත. මේ සතියේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 100කින් ඉහළ ගොස් ඇතැයිද ඔහු කියා සිටී. ඒ අතරම ප්‍රදේශ රැසකින් විදුලිය විසන්ධිවීම්ද වාර්තා විය. කෙසේ වත් අඛණ්ඩ විදුලිය සැපයුමක් වෙනුවෙන් කැපවෙන බව මහජනෝපයෝගීතා කොමිසම සඳහන් කළේය. පවතින නියන් සමයේ නියමිත ජල ප්‍රමාණයන් ගංගා ඇලදොලවලට මුදා නොහරින ග්‍රාමීය කුඩා ජල විදුලි බලාගාර හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එන්.එස්. ගමගේ මහතා ප්‍රකාශ කළේ දිවයිනේ කුඩා ජල විදුලි බලාගාර 260න් මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 410ක ධාරිතාවක් එකතු වන බවයි. නමුත් පවතින වියලි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම පහළ ගොස් ඇත. ගංගා ඇලදොලවල් හරස් කර ඉදිකර ඇති කුඩා විදුලි බලාගාර මගින් ජලය රඳවා ගැනීම නිසා පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. එබැවින් නියමිත ප්‍රමාණයට ජලාශවල ජලය මුදාහරණ ලෙස ඒ මහතා බලාගාර හිමියන්ගෙන් ඉල්ලා සිටී. මෙරට එන්නත් කරනේ සාර්ථකත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ජනජීවිතය යථාවත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පති මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසිය. එන්නත් කරන වැඩපිළිවෙල විපක්ෂයේ චෝදනා නැගුවද එහි ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විඳිමින් සිටී. වසංගතය පාලනයට ඇති එකම විසඳුම එන්නත් කරණයයි. මිලියන 35කට අධික එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මේ වන විට ලබා දී ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන පරිදිම විශේෂඥ උපදේශ අහුම්කන් දීලා ඒවට කමුටුපත් කරලා තමන්ගේ තනි තීරණ ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ රටේ සෞඛ්‍යාංශ ආරක්ෂක මේ සියල්ලම එකතු කරගෙන ගිහිල්ලා මේ එන්නත් කරන වැඩපිළිවෙල අද වෙනකොට සාර්ථකම ලෝකේ රටවල් 6 ඇතුළට අපි ඇවිල්ලා තියෙන්නේ මේ දූරදර්ශී නායකත්වයේත් එක්ක. ඒ නිසා අපි අර විදේශ සංජාතික අපි ඉතුරු කරගෙන හිටියනම් මේ රටේ මිනිස්සු මැරෙන්න දුන්නා නම් අද වෙනකොටත් මේ රට මිනී කඳු ගොඩ ගැහිච්ච විශාලා මහනුවරක් බවට පත් වෙන්න ඉඩ තිබුණා. ඒ ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ නිසා විපක්ෂය එදා කිව්ව කතා අද පුස්සක් බවට අවුරුද්දක් ඇතුළත පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථිකය ගැනත් එතුමන්ලා කියන කතා මේ අවුරුදු 3 අපි පුස්සක් බවට පත් කරනවා. ඒකේ වැඩපිළිවෙල තමයි 2022 අයවැය ගරු මුදල් ඇමතුමා මිලියන 85000ක් ගමට යන වැඩපිළිවෙල පෙබරවාරි 3 වෙනිදා අපි පටන් ගන්න. වැඩ ලක්ෂයකුත් එක්ක මේ මුදල් ටික හරි මාර්ගයේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සයාට මේ රටේ ව්‍යවසායකයට යනකොට ඒ ව්‍යවසායකයා දේශීය ආර්ථිකයත් එක්ක නැගිටිනකොට මේ අවුරුදු 3 අපි මේ විපක්ෂය අද කියන අවලාද ටික පුස්සක් බවට පත් කරනවා. සමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර දෙකක් අලුතින් සවි කෙරේ. දැනට එහි ක්‍රියාත්මක වන විදුලි ජනන යන්ත්‍ර දෙක වසර 35ක් පමණ පැරණිය. ඒවායේ ආයු කාලයද අවසන් වෙමින් පවතී. එබැවින් එම විදුලි ජනන යන්ත්‍ර කඩිනමින් අලුත් වැඩියා කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. මෙමගින් මෙගාවොට් 120ක ස්ථාපිත විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට කෙරේ. වාර්ෂිකව ජනනය කෙරෙන විදුලිය ප්‍රමාණය ගිගාවොට් පැය 276කි. මුල් උපකරණ නිෂ්පාදකයා වන එක්සත් රාජධානයේ අදාළ සමාගමෙන් එම උපකරණ මිලදී ගැනීමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශය පවසයි. කොළඹ ඉසිපතන විද්‍යාලයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය අද රාත්‍රී 8ට ඇරඹේ. හෙට 79ක් විශේෂෙහි සංඝගත දක්ෂිනාවකි. මෙළඟට ප්‍රමුඛ පුවත. හැටින් පටන් ගන්න සෞඛ්‍ය රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි 60 දේශාරක්ෂකයා වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිදෙන සෞඛ්‍ය රක්ෂණය අවුරුදු 60 ඉහළ වැඩිහිටියන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති මෙම රක්ෂණාවරණය ලබා ගැනීමේදී කිසිදු වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට අවශ්‍ය නොවේ. රෝගාබාධ රැසක් සඳහා ආවරණය සැලසෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. අමතන්න 0112 357 357. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන්ගේ සහ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කොවිඩ් රෝගීන් 150ක් පමණ සිටින අතර ඩෙංගු රෝගීහු 30කට වැඩි පිරිසක්ද ප්‍රතිකාර ලබති. ඉදිරියේදී තවත් රෝගීන් ගණන වැඩි විය හැකියයි අනුමාන කෙරේ. ඔක්සිජන් අවශ්‍ය රෝගීහු රැසක්ද මේ අතර වෙති. කොවිඩ් රෝගය දරුවන්ට වැළඳීම ඉහළ ගියහොත් ඔවුන් අතර මිස් එක නම් රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමාරුහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී විජේසූරිය මහතා පවසයි. එම රෝගය අසාධ්‍ය වූහොත් මාරාන්තික ප්‍රතිඵල ඇතිවිය හැක. මෙහි රෝග ලක්ෂණ වන්නේ ඇස් කැසීම හා කඳුළු ගැලීමයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. මේ වන විට රට තුළ සිමෙන්ති මිල පිළිබඳ ගැටලු මතුවී තිබේ. සිමෙන්ති කොට්ටයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1375කි. එහෙත් බොහෝ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1500කට වඩා වැඩි මිලකට අලෙවි වේ. පානදුර වාද්වාදී ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 2000කට ආසන්න මුදලකට අලෙවි වෙන බව අප වාර්තාකරුවෝ කියති. අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති ගැටලු රැසක් මේ වන විට විසඳා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධ ගැටලු ඇතනම් 1977 ශනික දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.
විදෙස් පුවත්. ලොව වේගවත්ම ආර්ථික පුනර්ජීවනය ඉලක්ක කරගත් 2022 ඉන්දිය අයවැය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. දුගී ජනතාවට අඛණ්ඩ සහන සැපීම හා රටේ යටිතල පහසුකම් සංවර්ධනය මේ තුලින් මූලිකව අපේක්ෂා කෙරේ. ගොවීන්ට සිය නිෂ්පාදන අවම මිල ගණන් යටතේ පවත්වාගෙන යාමට රුපියල් බිලියන 2700ක සහන ලබා දීමට මෙහිදී යෝජනා විය. රුසියාව හා යුක්‍රේනය අතර වර්තමානයේ ගොඩනැගී ඇති තත්ත්වය සමනය කිරීම සඳහා සංවාදයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන හා සාමීය ගොඩනැගීමේ උපමහලේකම් රෝස්මරි ඩිකාලෝ පවසයි. යම් ආකාරයකින් ගැටුමක් ඇති වූහොත් එය යුරෝපා කලාපයේ අස්ථාවර තත්ත්වයක් ගොඩනැගීමට හේතු වනු ඇත. කොරෝනා වලින් බැටකෑ ලෝකාර්ථිකයේද යලි අභියෝගයට ලක්වන බව ඇය කියා සිටී. සුනාමිය හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ ටොන්ගා දිවයිනේ විදුලි බල සැපයීම 90% පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි වාර්තා වේ. ඇති වූ තත්ත්වය හමුවේ මුහුද යටින් දෙවෙන අන්තර්ජාල සම්බන්ධතා රැහැන් පද්ධතියද විනාශ වී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආපදා කළමනාකරණය කිරීමට ප්‍රබලව මැදිහත්ව සිටී. ඉක්වදෝරයේ තෙල් කාන්දුවකින් රටේ ආරක්ෂිත ප්‍රදේශය වන කොකා ජාතික වනෝද්‍යානය දූෂණය වී ඇතැයි එරට පරිසර අමාත්‍යාංශය පවසයි. මින් බලපෑමට ලක් වූ මුළු භූමි ප්‍රමාණය වර්ගමීටර් 21000ක් වේ. මින් පරිසරයට සිදු වූ හානිය තීරණය කිරීම සඳහා තොරතුරු එක්රැස් කරමින් පවතී. අධික වර්ෂාව හේතුවෙන් පාෂාණ කඩා වැටීම නිසා එරට පුද්ගලික බොර තෙල් ප්‍රවාහන සමාගමක නලමාර්ගයකට සිදු වූ හානියෙන් මෙම තත්ත්වය උදා වී තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. අයවැයෙන් වැඩලක්ෂයක් ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත මට්ටමින් පෙබරවාරි මාස 3 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 557ම ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවෙයි. මේ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට රජය මගින් රුපියල් බිලියන 4.9ක ප්‍රතිපාදන මේ වන විට සපයා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි. ඒ අනුව මාර්තු මාස 31 වන දිනට පෙර රුපියල් මිලියන 983ක ව්‍යාපෘති අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි. දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවය නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයේදී පෙබරවාරි මාස 3 වෙනිදා පැවැත්වේ. ගම්පහ දිස්ත්‍රික්කයේද ග්‍රාම සේවා වසම් 1177ම ආවරණය වන පරිදි මෙම අයවැයෙන් වැඩලක්ෂයක් ව්‍යාපෘති කටයුතු ආරම්භ වෙයි. ඒ අනුව එක් ග්‍රාම නිලධාරී වසමක අවම වශයෙන් ව්‍යාපෘති 7ක් ක්‍රියාවට නැංවීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසන පරිදි රජය මගින් රුපියල් කෝටි 570ක් මේ වෙනුවෙන් ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත. එමෙන්ම යාපනයේ දිස්ත්‍රික්කයේද ග්‍රාම සේවා වසම් 345ක් තුළ මෙම කටයුත්ත ක්‍රියාවට නැංවෙයි. රුපියල් මිලියන 2060ක ප්‍රතිපාදන මේ වෙනුවෙන් වෙන් කර ඇතැයි යාපනයේ දිස්ත්‍රික් ලේකම් කේ මහීෂ මහතා පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මීළඟ අදියරේ වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23 දෙනෙක්ගේ නම් ඇතුළත් වී තිබේ. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තුන්නිරියව් දක්ෂතා පෙන්වූ දුනිත් වෙල්ලාලගේද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි. වැඩිම මුදලක් යෝජනා වී ඇත්තේ වනිදු හසරංගටයි. ඔහුගේ ලන්සුව ඉන්දිය රුපියල් කෝටියකි. එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ කාන්තා ඕවර 20 තරග සව්වේදී
ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතය. එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එම කාණ්ඩයේ අනෙකුත් රටවල් වෙයි. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය ඒ කාණ්ඩයෙන් තරඟ වදී. ක්‍රීඩා උළෙලේ පදක්කම් තරඟ අගෝස්තු 7 වෙනිදා සිට ආරම්භයි. ක්‍රිකට් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් කෙරෙන දෙවන අවස්ථාව මෙයයි. නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරඟාවලියේ කොළඹ පී සරවණමුතු ක්‍රීඩාංගණයේ පැවති තරඟයෙන් ගාල්ල කණ්ඩායම හමුවේ මහනුවර කණ්ඩායමට ලකුණු 96ක ජයක් හිමි විය. එහිදී මුලින් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දු 47යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 269ක් පමණි. අවසන් කඩලු 5ම ලකුණු 25ක් තුල බිඳ වැටුණි. අකිල ධනංජය කඩලු 5ක් බිඳ හෙළිය. ලහිරුදාර සහ ඖෂධ ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කළහ. ගාල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 173ක් පමණි. පොලින තරඟ කඩලු 6ක් බිඳ හෙළිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනයේදී කර්මාන්තකරුවන්ගේ හා නව ව්‍යවසායකයන්ගේ ගැටලු රැසකට විසඳුම් ලැබේ. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් ගාලුපාර කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ මෙය පැවැත්වින. කර්මාන්තකරුවන් හා නව ව්‍යවසායකයෝ රැසක් මෙහිදී සිය ගැටලු ඉදිරිපත් කළහ. ෂණික විසඳුම් ලබා දිය හැකි ගැටලු සඳහා ඒ මොහොතේම ප්‍රතිචාර ලැබුණි. සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 10 සිට කර්මාන්ත අමාත්‍යාංශයේදී මහජන දිනය පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන බැංකු නොවන මුල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වේ. සමාගම් 9ක් සිය ප්‍රාග්ධන නියාමන අවශ්‍යතා සපුරාලීමට ක්‍රියා කර තිබෙන බව මහ බැංකුව කියයි. අදාළ සමාගම් මගින් සිදු කර ඇති නව නියාමක ප්‍රාග්ධන අවශ්‍යතාවන්හි වටිනාකම රුපියල් බිලියන 12කට අධිකය. තවත් සමාගම් 12ක් ඔවුන්ගේ ව්‍යාපාර නගා සිටුවීමේ සැලසුම් මහ බැංකුව වෙත ඉදිරිපත් කර ඇත. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්, වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ මෝටර රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම රජය හෙලා දකි. ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක්. අද සිදු වූ මාරක රියානතුරු දෙකකින් 6 දෙනෙක් මේ යති. රටපුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 800ක්. පානදුර රෝහල අසලදී ගිලන් රථ රියදුරකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ. තොරතුරකට රුපියල් මිලියනයක්. නොරචෝලේ එක් ජනන යන්ත්‍රයක් යළි ක්‍රියාවිරහිත වේ. සිමෙන්ති වැඩිමිලට අලෙවි කළ වෙළඳුන් 100ක් අත්අඩංගුවට. ඉන්දියාවේ වැය පාර්ලිමේන්තුවට. ඉන්දිය ප්‍රීමියර් ලීග් මීළඟ වෙන්දේසියට මෙරට ක්‍රීඩකයන් 23 දෙනෙක්. ශ්‍රී ලංකා 19න් පහළ නායකයාත් ඒ අතර.
අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.